नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स लोक समुदयं को कच्चायन सम्मपन्याय पश्यतो या लोके नत्ति तिसान होति लोक निरोधं को कच्चायन यथा भूतं सम्मपन्याय पश्यतो या लोके अत्ति तिसान होति। सदा पूजनीय वंदनीय महासंघरत्न आश्रय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतनी මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් මේ කටයුතු කාරණා තිබුණා. ඒ හැම දෙයක්ම පැත්තකින් තවලා මේ විහාරස්ථානයට ආවේ සසර දුක්ඛිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක්ෂෝණය කරන්ට. ඒ නිසා ඒ තමන් ආකාරණාව වඩාත් හොඳට සාර්ථක කරගන්නට හැම දිනාටම මතක් කරනවා තමන්ගේ හිත නොඑක් මේ කර්ම වලට දුවන්නට නොදී මේ ධර්ම දේශනාව තුළින් පෙන්වන කරුණු කාරණා තේරුම් ගන්නට හොඳට සිහිය නොවන ඒ අනුවම යොදවමින් හොඳට දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. මම ඊයේ මතක් කළා අදත් ඒ ටික මතක් කරන්නම්. අතීත සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා වුණ තරම් ලෝකේ පහළ වුණා. ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සසර දුක් අවසන් කරන සත්‍ය දේශනා කළා. අනේ ඒ එකම ශාසනයක්වත් අපිට මනාකොට ඇසුරු කරගන්න ලැබුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ අමාමෑණියන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍ය දේශනා කරනකොට අපි කළ අකුසල කර්මයකට කල්ප ගණන් පැහැෙන අවීචයක ඉපදිච්චාය වෙන්න ඇති. ඒ හින්දා ඒ අවස්ථාව මගේ හැරුණා. එහෙමත් නැත්නම් අවුරුදු කෝටි ගාණක් සෙමසුටු ටිකක්වත් නොලැබෙන ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉඳී. එහෙමත් නැතිනම් පාපිපාසා දුකෙන් ඒ වගේම තව සතෙක්ව කයි කියන බයෙන් හැම වෙලාවෙම පිච්චි ජීවත් වෙන පිරිසන්ආත්මයක අපි ඉපදලා ඉඳී. ඒ හින්දා තියමාමෑණියන් වහන්සේලා අසුරු කරන්ට ඒ ධර්මය අසුරු කරන්ට ඔබට මතක් ඇති වුණා. තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඇති. අපි අසඤ්ඤතලයක අරූප ලෝකික උපදලා ඉන්න ඇති. ඒත් අපිට සත්‍යය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ධර්මයේ තියෙන මේ ලෝක ධාතුයේම සමහර විට අපි ඉපදලා ඇති ඕනතරම් සමහර විට නෙමෙයි ඉපදුණා. අනේ ඒ කාලවලදී කිසිම උගත්කමක් නැති මේ චිකතිය ඇති නොදියුණු පලාතක අපි ඉපදලා ඇති. වේද යුගයේ වගේ කියනවා. ඒත් ඒ තථාගතයන් වහන්සේලා ධර්මයට අපිට හම්බුනේ නැහැ. එහෙමත් නැතිනම්
ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයේ ඉඳ ඇති. හැබැයි සද්ධාව නැහැ. නුවණ නැහැ. හරි වැරද්ද තේරුම් ගැනීමේ හැකියාව අපි ළඟ තිබුණේ නැහැ කියලා දුන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි සහගතයි. සමහර විට ඒ ධර්මයට ඒ ශාස්ත්‍රඥ වහන්සේලාට දැනගැනත් ඉන්න ඇති. ඒකෙන් දුක්තරතුමා. එහෙමත් නැතිනම් ආනන්තරිය අකුසල කර්ම අපි අතින් වෙලා අපි හොඳට ඉපදිලා නමුත් මව මරලා පියා මරලා රහතන් මරලා මේ වගේ ආනන්තරිය අකුසල කර්මයක් නිසා කර්මාවරණයෙන් අපිට ධර්මය වෙන්නේ. එහෙම නැතිනම් ජාති අන්ධ උපතිමාන්ද උපතිම පිහිරි බණ පොතක් බලන්ට බණ පදයක් අහන්න පුළුවන් කමක් නැති කෙලතුළු මන්ද බුද්ධික වෙලා ඉඳ ඇති. ඒත් අපිට ධර්මය වැරදුනා. ඊට පස්සේ හොඳට නුවණයි. හංගවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති. හොඳට කරුණ කාරණා තේරුම් ගන්න පුළුවන් හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති. මනුස්සයෙක් වෙලා අපි මේ ලෝක ධාතුවේ ඉපදෙන්න ඇති. ඒත් අවාසනාවට ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා නැහැ. ධර්මයේ පහළ වෙලා නැහැ. අපිට ජීවිතයේ යහපත එනකොට සත්‍යධර්මය තථාගතයන් වහන්සේලාත් නැහැ. තථාගතයන් වහන්සේ සත්‍යධර්මයේ ලෝකේ කියනකොට අපේ ජීවිතේ යහපතක් නැහැ. මේ කුමන ආකාරයකින් හෝ සත්‍යධර්මයේ වැරදුණු බවට සාක්ෂියක් ඔබත් මගෙත් අද සකස්තලයි. පින්වත්නි මේ ලෝකයේ කියලා කියන්නේ ඔබට මට අද මේ හම්බ වෙන මේ වටපිටාව විතරක් නෙවෙයි. ඔබට මට අද දැනෙන හිතේ වෙහෙසකම අපහසුකම නෙවෙයි සසර දුකයි කියන්නේ. මේ ලෝකේ උපන්න දවසේ ඉඳලා තමන්ගේ මල මුත්‍ර ගුඩේ වැටිලා අනුන් විසින් කවන පෝරණාවන අන්තර පලන්දර තත්ත්වයටපත් වෙච්ච මුළු ශරීරයම කුණු වෙච්ච ඉතාමත් දුක්ඛිත මිනිස්සේ උපන්න දවසේ හිටියා. ඒ මිනිස්සේ සුගතියක. එතකොට හිතන්ට දුකතිය මොන විදියකට ඇද්ද කියලා. ඔබ අත මෙතන ඉන්නේ ඒ බඳු කාර්කස අවීචිත යන්න පුළුවන් දුක උඩුකී තියාගෙනයි. කල්ප ගණනක් පැහැන අවීචිත තියෙන දුක හේතුව ඔබ ළඟ තියාගෙන ඉන්නේ. ඔබ නිර්භය තැනක ඔබ සතුට වෙන්න පුළුවන් තැනක හොඳට දුවා දරුවෝ ගෙවල් යාන වාහන ඉඩකඩ ගොඩාක් තියෙන ගොඩාක් මුදල් තියෙන මේ වගේ නෑදෑයෝ ගොඩාක් ඉන්න මම ඉඳගෙන ඉන්නවා කියලා නම් ඔබට පේන්නේ ඒ ඔබට වැරදිලා. එහෙම ඇති ඒ දවස් වලින් ගත්තොත් 36000කට විතර අවුරුදු 100ක් ඔබ ඉන්නවා. ඒ හැකියාව මාස වලින් ගත්තොත් 1200කට විතර. හැබැයි ඒක ඔබට පෙනෙන දෙයට ඔබේ ඔලුව තුළ ඒක යට වෙලා පවතින සත්‍යයක්. ඒ තමයි කල්ප ගණන් පැහැෙන අවීචී දුක. කල්ප ගණන් පැහැෙන ප්‍රේත ලෝක දුක. බොහෝ ආත්ම ගණන් දුක් විඳින තිරසංගත ලෝකවල දුක. නින්දා අපහාස ඇනුම් බැනුම් තාරණ බීන වේදනාවක් කියන මේ දුක ඔබ අදොඩු පිටියාගෙන ඉන්නේ. ඔබේ ඔය කාමයේ නැමැති ලෝකෙට වැහිලා ඔබ ඉන්න මම මගේ කියකට ටැංකියට වැහිලා තියෙන නිසා ඔබට ටික පේන්නේ නැහැ. නමුත් ඔබට මම මතක් කරනවා එක දෙයක්. මේ තරම් දීර්ඝ සංසාරික දුක් විඳත් මේ ලෝකයේ තුල එබඳු දුකෙන් මිදෙන මාවතක් තිබුණේ නැති නිසා නොතිබුණු නිසා නොලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ.
ඉතින් මම අවීචි දුක, ප්‍රේත දුක, තිරිසන් දුක ඔබට කිව්වොත් සමහර විටක ඔබේ හිතට ඒකේ තරම දෙරෙන එකක් නැහැ. කොහොමද නිසාද? ඔබේ ආයතන ටික හැදිලා තියෙන සුගතියක නිසා. සුගතියක තියෙන විපාකයක් ස්පර්ශ කරමින් මනෝමය දුගතියක් ගැන කියනකොට නුවණ තියෙන කෙනෙකුට නුවණට ස්පර්ශ වෙනවා. නුවණ නැතිව තියාට ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒ අතීතයේ සමාහට පිළිගන්න අපහසු ඇති. ඒ හින්දා එහෙම මතක් කළාට ඒ අතීතයේ පැත්තකින් තියන්න. නොපෙනෙනවා. පින්වතුනි භවයෙන් වැහුණු නිසා එබඳු ඕරෝ කටකෝ තියුණු දුක් විඳින්න තියෙන භවය අපිට නොපෙනීම පුදුමයක් නෙවෙයි. ඇස් පනා පිට පෙනෙන මේ දේවලු ඇහි හැපි පෙනෙන අරමුණු අපිට නොපෙනෙනකොට ඔබ සමග එකට ඉපදෙලා එකට ජීවත් වෙලා ඔබ වගේම මම මගේ කියලා ජීවත් වෙ හිටපු කී දෙනෙක් මේ ලෝකෙ ගිහිල්ලා ඇද්ද? ඒත් ඔබට තේරෙන්නේ ඒ අය කරනට ඔබ නැරෙන්නේ නැහැ වගේ. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ ජරා ජීව ස්වභාවයට පත් වෙලා අනුන්ගෙන් කවන පෝරන ආවන අන්දර තමන්ට තත්ත්වයට පත් වෙන විදියට මේ රූපේ විරල ජරා ජීව බවට පත් වෙච්ච කොච්චරයි ඔබට හමු වෙලා ඇද්ද? ඒත් ඔබට ඒක පේන්නේ මේ හැම එකකින්ම කියන්නේ මගේ හෙට දවසේ ජීවිතය නේද කියලා පේන්නේ. ඔබට හිතෙන්නේ ආ වයස ඉච්චරයි. හැබැයි මම එහෙම වෙන්නේ නැහැ වගේ. ඒ වගේම මේ ලෝකේ අද දවසේදී මොනතරම් දුක් විඳින ලෙඩ රෝගයක්ද? ඒත් අපි කාටවත් තේරෙන්නේ හෙට දවසේ මගේ ජීවිතේ නේද මේ ජීවිතේ මොනවත් හතරදී මේ ජීවිතේ මොන වෙලාවක ඇදෙන්න පුළුවන් පත්තෙන්න පුළුවන් දේ නේද කියලා පේන්නේ. දේව දූතයෝ කියලා කියන්නේ සසරක පිහිටක් රැකවරණයක් නැති අනාථ ගතියකයි ඔබ ඉන්නේ කියලා ඔබට සිහිපත් කරවන ඔබේ පැවැත්ම, ඔබේ සැකස්ම, ඔබේ නැවැත්ම මේ වගේ වටපිටාවකයි ඉන්නේ කියලා ඔබට සිහි කරගන්න තියෙන අරමුණු ටිකත් ඔබට නොපෙනෙනකොට භවයෙන් එහා බින්දු දුකක් නොපෙනීම පුදුමයක් නෙමෙයි. නමුත් මම අද එකක් මතක් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අතීත දුක් විඳා කියලා කනගාටු වෙන්න නෙවෙයි, අපායට යන දුක් තියනවා කියලා බය වෙන්න තැති ගන්නට නෙවෙයි, සංවේගයක් ඇති කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. ඔබලන්ට හිතුල කොච්චර දුක් දුන්නත් ඇත්ත, ප්‍රශ්න ගැටලු ඇත්ත. අපිට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ මටයි කියලා. නමුත් හැමෝටම ලෝකේ ප්‍රශ්න ගැටලු තියෙයි. අපිට හිතෙන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු අපි විසඳ ගන්න ඕනේ. ධර්මය කියන්නේ ඉතින් වෙන එකක්. ඉතින් ඊට ලැබුණොත් මේ ප්‍රශ්න වලට උත්තර හොයලා බණ භාවනා කරනවා කියන තැනක ගොඩක් දෙනෙකුට කතා කරනකොට කියනවා කොහෙද බණ භාවනාවක් කරගන්න වෙලාවක්. ඔකට හිත හදා ගන්න බෑ. අපිට හරියට තාම සිල් රැකෙන්න බෑ. ඒ හින්දා පන්සලකට තාම අපිට යන්න සුදුසු නෑ කියලා. ඉතින් මම කියන්නේ හිත හදා ගන්න පුළුවන් නම් සිල් රැකෙන්න පුළුවන් නම් මේ දුකේ නැතු ඉන්න ඕන පන්සල යන්න ඕනේ නෑ. ලෙඩු නෙමෙයි ඉස්පිරිතාල යන්න ඕනේ. නිරෝගී නේද? ලෙඩ තියෙන හින්දා නේද ඉස්පිරිතාල යන්න ඕනේ. මේ ලෙඩ ටික හොඳම ඉස්පිරිතාල යනවා කියලා කෙනෙක් කියනවා නම් හරිද? ඔබට දුක එන නිසා ඔබට හිත රිදෙන නිසා ප්‍රශ්න ගැටලු දුක් දුන්නක් තියෙන නිසාමයි ඔබට ඔබ පාලනය කරගෙන සමවර කරගන්න බැරි නිසාමයි ඔබ පන්සලට එන්න ඕනේ. ඔබ ධර්මයක් තුළට එන්න ඕනේ කියන එකත් මතක් කළා.
බුදුහාමුදුරුවෝ ලෝකේ පහළෝනේ මේ ජීවිතේ මාසියලු දුක් අවසන් කරන්න කියන එක මතක් කරනවා. හෙට දවසේදී පින්දින්ට තියෙන ගෝර පීරු සංසාර දුකෙන් මිදුණා කියන තියෙන එකම සාක්ෂිය මේ දැන් තියෙන දුකෙන් මිදෙන එක. මේ දැන් තියෙන දුකෙන් මිදෙන්න බැරි නම් මට මම කොහොමද සසර දුකෙන් මිදෙන්නේ? ඒ නිසා මම ඔයගොල්ලන්ට ඉතාමත්ම වටිනා ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. මේ ධර්ම කරුණු ටික ගොඩාක් වටිනවා. ඒ හින්දා හොඳට අහන්න මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ ටික තේරුණොත් ඒකාන්තයෙන් ඔබේ සසර ගමන බොහෝ කාලයක් සසර ගමන පැත්තකින් තදී ඔබේ ඔය මේ ජීවිතයේ දුක බොහෝ කලක් පවතින්නේ. මේකෙන් මේ කාරණා ටික තේරුම් ගන්න අතිශය දක්ෂයෙක් වුණොත් අපි ගොඩාක් වෙලාවට හොයන්නේ මට හොඳට ඒ කියන බණ තේරෙනවද? තේරෙනව නම් හොඳයි. තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ අපිට තේරෙන්නේ. හොඳට මතක තබා ගන්න. අපිට හොඳට බණ තේරෙනවද කියලා අපි බලන්න හොඳ තීක්ෂණ ප්‍රඥාවන්ත භූමියක හිටගෙන නෙමෙයි. පෙනෙන දේ ඇලෙන, බැඳෙන, ගැටෙන, ගහගෙන ගන්න, අඬන වැළපෙන විලාප දෙන්න පුළුවන් සැහැල්ලු මනසක ඉඳගෙන. යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳිනවා නම් කෙනෙක් මොනතරම් මෝඩද? අන්න ඒ තරම් මෝඩකම ජීවිතේ කරගත්ත අපි ඉන්නේ. අපිට වෙහෙසක් නැතුව බණ තේරෙනවා නම් ඒ තේරුම් තාම මෝඩයි. නමුත් මේ දර්ශනය අපේ මෝඩකම ඉවත් වෙන්න තියෙන එකක් නම් මෝඩකම තියෙන මට්ටමට පේන්නේ නැහැ. මෝඩකම එහාට මෙහාට විසිරෙන විදිහට සිහිනුවන යොදවලා බැලුවොත් පෙනෙන එකමයි මේ ධර්මය. ඒ දර්ශනයට අපි මෝඩකම පවත්වන්න බෑ. ඒක හොඳට මතක තබා ගන්න. සරල දෙයක් හොයන්නේ ප්‍රඥාව කැපුණු නැති නිසා. ඒක කවදාවත් හෙව්වා කියලා ඒ මට්ටමේ හිතිය කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. ඔබට නොතේරෙයි නම් අද මට ඒක තේරුන්නේ කියන්නේ හොඳ චින්තනයක් තියෙන මිනිස්සෙක් හැටියට මට නොතේරෙන. නමුත් තේරුම් ගත්තොත් තමයි යමක් තියෙනව නේද? ඒක ඔබේ ආරම්භයේ මිසක අධහැර ගැනීමේ පළමු අවස්ථාව නෙවෙයි. ඒක යමක් ගවේෂණයට ඔබට ලැබුණු පළවෙනි අවස්ථාව. ඔබට කවදාවත් නැති අත්දැකීමක් ඊට පස්සේ ලැබුණා. මෙච්චර කල් හිතාගෙන මේ හැම දෙයක්ම මට තේරෙනවා දන්නවා කියලා. නමුත් මට ලැබුණ දෙයක් මට තේරෙන්නේ මට දන්නේ මොකද්ද කිව්වා? මොකද්ද කිව්වේ? මොකක්ද ඒක කොහොමද තේරුම් ගන්න කියලා ඒක තේරෙන තැනට අවබෝධ වෙන්න තැනට දැනගන්න තැනට එන්න ආරම්භ කරගන්න පටන් ගන්න. තේරෙන දවසට ඔබට ඒකෙන් තේරෙයි ඇත්තටම මේක යහපතක් වෙනවද නැද්ද කියලා. ඒක තමයි ගන්න වෙන්නේ නැත්තම්. ඒ හින්දා ගැඹුරුයි කියලා අයින් කරන්න එපා. ලෝකේ සාමාන්‍ය මනසට ඇත්තටම තේරෙන්නේ නැති දෙයක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දැකලා යුතුම් ගාන හොයාගෙන යනවා. ඒට මෙහා මග දෙපස බොහෝ අය හම්බ වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ ආයත කරුණාව නැද්ද? මූණ බලලද සලකන්නේ? තථාගතයන් නෑ. අනිත් අයට දේශනා කරන ඉඩ තිබුණා. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේගේ බමුණෙක් කියලා අහනවා ඔබ වහන්සේ ආත්මතක. ඉතින් ඔය තරම් වහන්සේ කරුණාවක් තිබුණා. ඔබ වහන්සේ මොකද භික්ෂුන් වහන්සේලටම විතරක් බණ කියන්නේ? වහන්සේ ඔය තරම් මහා කරුණික නම් මේ නිගණ්ඨලා ඉන්නවා අන්‍ය ශාස්ත්‍රවරු ඉන්නවා. ඇයි ඔබ වහන්සේ ඔය තරම් කරුණාව නම් එක පිරිසක් විතර කල්පන බණ කියන්නේ ඇයිද කියන්නේ නැහැ. ඉතින් හැමෝටම සාධාරණයි කියලා කියනවා නම් ඔබ වහන්සේ මේ විතර උදේ ඉඳන් රැය වෙනකන් අවවාදන රචන කරනවා. අනිත් අය ගැන එහෙම කුමක් ඇතුව කටයුතු කරන්නේ නැහැ.
එතකොට බුදුරජාණන් වහන්සේ කියන බමුණ මම ඔබට ප්‍රශ්නයක් අහනවා. ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. ඔබට කුඹුරු තුනක් තියෙනවා. එකක් තියෙන හොඳට මඩ තියෙන හොඳට පොහොර තියෙන හොඳ ශාස්ත්‍රීය බිමක්. ඊට පස්සේ තව බිමක් තියෙනවා සාමාන්‍ය මඩ තියෙන සාමාන්‍ය පොහොර තියෙන බිමක්. තව තියෙනවා ලුණු සහිතයි කරමැටි සහිතයි කිසිව පොළාවලට හැදෙන්නේ නැති බිමක්. ඔබ වීව පුරන්නේ ඉස්සෙල්ලාම කොයි බිමේද? යමක් හොඳට මඩ තියෙනවනම් පොහොර තියෙනවනම් සරුණක් ඒ බිමේ. ඇයි ඉතින් ඔබට ඔබගේ සිත සමාන නම් ගොවියෙක් නම් හැමතැනකම ඇයි ඉස්සෙල්ලා අර කරමැටි සහිත එකේ වපුරන්නේ? ඒකේ අස්සන්නේ තරම් හොඳ නැහැ. අස්සන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලාම අස්සන තියෙන කුඹුරේ වපුරනවා. ඉතුරු වුණොත් ඊට පස්සේ දෙවනුවට මධ්‍යම ප්‍රමාණයකින් වපුරනවා. හැදුනත් කමන්නේ නැහැදුනත් කමන්නේ අඩු ගානේ ගවයෙක්වත් හයිනේ කියන අදහසෙන් ඉතිරියක් තිබුණොත් අරක වපුරලා දානවා. වමනවත් ඒ වගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ සාරවත් වීම. හොඳට කන් යොමු කරලා මේ ධර්මය අහනවා, ඉගෙන ගන්නවා. එතින්ට වපුරපු දේ ප්‍රතිඵලයක් කියනවා. ගන්න හින්දා මම එයාට ගොඩාක් කියනවා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඒ ඇයිට ඊට පස්සේ කියනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්මය හොඳට දැනගත යුතුයි, දැනගත යුතුයි, ඒක පුරුදු පුහුණු කර යුතුයි කියලා හිතන්නේ වෙන දෘෂ්ටියකින් ඉන්නේ. ඉතින් ඉඳලා හිතුවේ ඒ අයට ධනපදයක් කියනවා අහම්බෙන් හෝ වචනයක් තේරුනොත් ඒක තහවත් නෑ කියලා. වික්ෂුන් වහන්සේලාට විතරක් කියන්න නැවත නැවත අනිත් අයට නොකියන්න හේතුව මෙන්න මේක කිව්වහම තේරුම් ගත්තා. ඉතින් මේ වගේ මේ මුතුට මතක් කරන්නේ මනහන කරනවා ඕගොල්ලෝ බලා ගන්නට ඕනේ. ඕගොල්ලෝ මේ කුඹුරු තුනේ කොයි කුඹුරද කියන එක මම මොන කුඹුරද වෙන්නේ කියන එක නොතේරෙන්න පුළුවන්. නොතේරුණත් මට තේරුනේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ තේරුනේ නැහැ. මගේ ජීවිතේ යහපතක් නැහැ. මම මේක තේරුම් ගන්න පෙරදීගේ කටයුතු කියන ඒ සර්වභීමක ලක්ෂණය. අද තේරුන්නේ තේරෙන කෙනාම විතරක් නෙමෙයි සර්වභීමක ලක්ෂණය. නොතේරුණු කෙනා තේරෙන්න උත්සාහවත් වෙන බව සර්වභීමක ලක්ෂණයක් කියන තැනොත් මතක තියාගෙන මෙන්න මේ ටික සෝදනය කරන්න හෙට දවසේදී ඔබේ ජීවිතේට බොහෝ සැනසෙල්ලක් ගෙනත් දෙයි කියන කාරණා මතක් කරනවා. විමුක්තිය සංයුක්ත නිකායේ කච්චානබුද්ධ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක සමුදයං කෝ කච්චාන යථාපුත සම්මප්පඤ්ඤාය පසුසෝ යාලෝකේ නත්ති සනෝති. මේ ලෝකය ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් දකිනවා නම් කවදාවත් එයා ලෝකේ කියලා එකක් නැහැ කියලා කියන්නේ නැහැ. ලෝක නිරෝධං කෝ කච්චාන යථාපුත සම්මප්පඤ්ඤාය පසුසෝ යාලෝකේ අත්ති සනෝති. ලෝකයේ කියන එක නිරුද්ධ කරන්න පුළුවන් එකක් නිරුද්ධ වෙන එකක්. නිරෝධ වෙන ධර්මතාවයක් තියෙනවා. ලෝක නිරෝධය කියන ධර්මතාවයක් තියෙනවා කියලා මොනින් දැක්කොත් එයා තියෙනවා කියලා කියන්නේ. යේ බුයේනකෝ කච්චාන අත්ිතං ජීවනත්ිතං. කච්චාන මේ ලෝකය බොහෝ සෙයින්ම ඇත සහ නැත කියන අර්ථ දෙක ඇතුළු කරනවා. එක්ක ලෝකයක් තියෙනවා කියනවා. එක්ක ලෝකයක් නැහැ කියනවා. ඒතේති උභවන්තේ මජ්ජේන තථාගතෝ අபிසම්පුත. මේ අර්ථ දෙකට නොතැවෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කළා කියන තියෙනවා. යම් කිසි කෙනෙක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත් වන තේ ජීවිතයක්. යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඇති වෙන හැටි හා ලෝකේ නැති වෙන හැටි දැනගෙන එක දවසක් ජීවත් වන තේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා දුහත් කරනවා. එහෙනම් අපි බලමු කුමන දර්ශනයක් තියෙන කෙනාද ලෝකේ නැහැ කියලා කියන්නේ. කුමන විදිය දර්ශනයක් උපදවාගත් කෙනෙක්ද ලෝකේ තියෙනවා කියලා කියන්නේ නැත්තේ. ලෝකයේ ඇති බව කරදෙන්නේ නැති බව කරදෙන්නේ නැතිව
ඉදප්පච්චේතා මේ ප්‍රත්‍ය නිසා මේ ධර්ම උපදිනවා කියන මේ දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලා බලමු ලෝක සමුදය ඇති වෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ කියන එක. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි, මම කියන නිසා නෙවෙයි. ඔබේ ජීවිතේ බණ කියනවා බණ අහනවා කියලා තව එක රටාවක් නෙමෙයි මේ. සැබෑවටම ප්‍රශ්නයක් එකතු ගන්න මේ යන්නේ. මම මේ මොනවාද දෙයක් කියන්න ආව නෙමෙයි. සැබෑවටම දුකින් මිදුණු කෙනෙකුට දුකින් නිදහස් වෙන මාවතයි මේකෙන් හෙළි වෙන්නට ඕනේ. අපි බලමු ලෝකය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ලෝකය? ලෝකේ හඳුන ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ලෝකේ කියලා කියන්නේ කස්මින් ලෝකෝ පතිට්ඨිතෝ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකේ කියලා කියන්නේ දුක මත පිහිට එකක්. දුක කියන්නේ ලෝකයේ මත පිහිට එකක්. ලෝකේ කියලා කියන්නේ ඔබට කෙනා සීකර ගන්න මගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා, නෑදෑයෝ තියෙනවා, ලංකාවල් තියෙනවා, එතකොට ඇමරිකාවල් තියෙනවා කියලා ඔය පෙන්නනවා. එතකොට මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම් ඒ වටපිටාව Tamanට කරනවා. දැන් මේ පෙරි වටපිටාව එකේ ගෙවල් දොරවල් තියෙනවා. ඒක ගොඩාක් මිනිස්සු ඉන්නවා කියලා පෙනෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. තවත්තහම මේ මම ඉන්නවා, ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ මම අතපය හතරම තියෙන මම ඉන්නවා කියලා. ඔබත් ඉන්න, ඔබට ඇසුරු කරන දේ හම්බ වෙන තැන තමයි මේ ලෝකේ. ඔය ලෝකෙ තුල ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති ප්‍රිය කැමති පුද්ගලයෝ සහ කැමති වස්තු. ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති අප්‍රිය දේවල්, අප්‍රිය අය, අප්‍රිය වස්තු. ඔබට නිර්මාණය වෙලා ඇති ඔබ ඉපදුණු කෙනෙක්, ඔබ ලෙඩ වෙන කෙනෙක්, ඔබ මහලු වෙන කෙනෙක්, ඔබ මරණයටපත් වෙන්න පුළුවන් කෙනෙක් කියන කම. මෙන්න මේ ලක්ෂණ තියෙන තැනට කියලා මොකක්ද? ලෝකේ. මේ ලෝකෙ තුල තියෙන දුක. මේ යම් කෙනෙකුට යම් දෙයකට යම් වස්තුවකට ඔබ ප්‍රියයි නම් ඒකාන්තයෙන් ඒ වස්තු ඒ දේවල් නැති වෙන දවසට කේල්පේ දුක ඔබ කරායනවා. යම් අය යම් දේවල් අප්‍රියමනාපනම් ඒ දේවල් ඔබ කරා ලං වෙනකොට ඔබට ඒකාන්තයෙන් අප්‍රියන් හයි මේ දුක එනවාමයි. කැමති දේ දුරස් වෙනකොට අකමැති දේ ලං වෙනකොට දුක එන එක වළක්වන්න බෑමයි. ඒ වගේමයි මේ කය අනුක්‍රමයෙන් දිලනකොට ඔබ මහලු වෙලා මහලු භවයේ දුක් විඳින එක නවත්තන්න බෑමයි. මේ කයට නොයේ ලෙඩ රෝග හැදෙනකොට ඔබ ලෙඩෙක් වෙන එක, රෝගියෙක් වෙන එක වළක්වන්න බෑමයි. මේක තමයි ලෝකේ. මේ ලෝකෙ තුල තමයි සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ආත්මීයය ඉන්නවා. ඒ ගොඩාක් සත්‍යෝ ඔයගලන්ට දැනෙන්නේ පෙර ජීවිතයේ කියලා කුසල අකුසල කර්ම කරගෙන උපන්න අය, තව කුසල අකුසල කර්ම කරගෙන එහාට යන අය. මේ මම මතක් කරන ලෝකෙ හැටි, ලෝකෙ විස්තරේ ඔයගලන්ට දැනෙන්නේ, අපිට දැනෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම ලෝකය කියලා දෙයක් තියෙනවා කියලා දකිනකොට නුවණින් යුක්තව යම් කෙනෙක් ලෝකයේ කියන එක හැදෙන හැටි දකින්න කෙනා නෑ කියන්නේ. හැබැයි දැන් මේ ලෝකෙ තිබුණාට ඕගොල්ලෝ දන්නවද ওই ලෝකේ හැදුනේ කොහොමද කියලා? අන්න එතනයි වටින්නේ. අපි බලමු යම් කිසි කෙනෙක්
මේ කයින් නිදහස් වෙන්න හරි නිවන් දකින්න හරි ගිහිල්ලා මම කියලා කෙනෙක් නෑ, සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, මේ කුණප කොටස් ටිකක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් තියෙන සත්‍ය පුද්ගලයෙක් නෑ කියලා බැලුවොත් මොකද වෙන්නේ? මේ කය මට මම කියලා පෙනෙනවා වගේ ඕගලන්ට ওই කය මම කියලා පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඕගලන්ට ওই කය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නෑ, සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ කිව්වොත් ඒක බොරුවක්ද නැද්ද? දැන් ඕගලන්ට මේ මම කියලා පෙනෙනවා නම් මේ කය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නෑ කිව්වොත් නෑ කියන එක බොරුවක්ද ඇත්තද? ඕගලන්ට පෙනෙනවද නැද්ද මේ කය මම කියලා? පෙනෙනවා. කය මම කියලා පෙනෙනවා නම් මම ඉන්නවා නම් ඉද්දි අපි මම කියලා කෙනෙක් නෑ, සත්‍යයක් නෑ, පුද්ගලෙක් නෑ කියලා හිත රවට්ට ගන්න බොරුවක් කියනව නෙමෙයි මේ. බොරු කළ නිවන් දකින්න පුළුවන්ද? ඕගලන්ට මේ ඉන්නේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවද නැද්ද? අවංකවම කියන්නේ. පෙනෙනවා. මෙහෙම සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙද්දි මෙතන සත්‍යෝ නෑ, පුද්ගලයෝ නෑ, හේතුඵල ධර්මයක් රූප කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනවා නම් ඔගොල්ලන්ට වංචා කරගන්නව නෙමෙයිද? බොරු කියනව නෙමෙයිද? සත්‍ය පුද්ගල භාවයට පෙනෙද්දි ඔගොල්ලන්ට පෙනෙනවා. ඔගොල්ලෝ ආත්ම වංචාවක් කරගන්න. Tamanට මෙච්චර පෙනෙද්දි තමන්ම ඊගාවට නෑ පෙනෙන්නේ එහෙම එකක් නෑ. සත්‍යයක් නෑ, පුද්ගලෙක්. සත්‍යයක් නැත්නම් පුද්ගලෙක් නැත්නම් මේ පෙනෙන්නේ මොකක්ද? එහෙනම් දැන් බුදුදහමෙන් කියන්නේ මෙන්න මේක. සත්‍ය පුද්ගලෙක් නෑ, මම කියලා කෙනෙක් නෑ කියන එක කියන්න එපා. මොකද්ද? ලෝකයේ ඇති වෙන හැටි දකින්න කියලා නෑ කියන්නේ. මම ඉන්න හිඳයි සත්‍ය පුද්ගලෙ ඉන්න හිඳයි ලෝකේ කියන එකක් තියෙනවා. මම නැත්තම් සත්‍ය පුද්ගලෙ නැත්තම් දුක්ඛ සත්‍යකුත් නෑ. ඔය යම් කිසි කෙනෙක් මම නැහැ, සත්‍ය පුද්ගල නැහැ කියනොත් දුක්ඛ සත්‍ය නැහැ කියන එක කියන්නේ. පිළිසින් දැකලා දුකක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මෙතනදී සාධාරණ වූ අපි මේ ප්‍රශ්නේ විසඳමු. මොකද්ද? දැන් මේ කය මම කියන කම පෙනෙනවා නම් මේ රූප සත්‍ය පුද්ගල කියලා පෙනෙනවා. ඔයගොල්ලෝ කොට පේනව නේද? අවංකවම කියන්නේ. තේනවා නම් මම නෑ, සත්‍ය පුද්ගල නෑ කියන එකද සාධාරණ? මේ කය මම විදිහට පෙනෙන්නේ කොහොමද? මේ රූප සත්‍ය විදිහට පෙනෙනකම ඇති උනේ කොහොමද කියලා හෙව්වෝ හොයනවා නම් නෑ කියලා බලන එකද මේ විදිහට පෙනෙනවා නම් පෙනෙන දේ උනේ කොහොමද කියලා බලනවා. මේ දෙකෙන් සාධාරණ කොකද? මේ කය මම කියලා පෙනෙද්දී මම නෑ කියනට වඩා සාධාරණ නැද්ද මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද එහෙනම් කියලා හොයනකොට මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන එක තුල තියෙනවද මම නෑ කියන උත්තරය? මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකොට සත්‍යෝ නෑ පුද්ගලය නෑ කියලා පලා යනවට වඩා හොඳ නැද්ද මේ රූප සත්‍ය පුද්ගලය හැටියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියන එක හොයන එක? සාධාරණ නේද? මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ කොහොමද? මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද? කියන කාරණාව හොයන්න යනකොට එයා කවදා සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා නැහැ. තියෙන දේ, පවතින දේ පිළිසිඳ දකින්න හදන. මේ කය මම කියලා යමක් තියෙනවා නම් මේක උනේ කොහොමද? හේතුව හොයනවා. මේ කය සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා නම් පෙනෙන බව ඇති උනේ කොහොමද? පෙනුන බව ඇති උනේ කොහොමද කියලා හොයනවා. එහෙනම් අපි මේ පරිශ්‍රණය කාර්යයක් නැහැ නේද කිටි කරන්න. අතකට කියන්නේ ගොඩාක් දේවල් තියෙන්නේ. ඒක මෙන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියලා මම කියන්නේ. අපිට මරණකම මරණයෙන් මිදෙන මඟ හොයන්න වෙයි මිසක නිවන් දකින්න මාවත හොයන්න වෙයි මිසක හරියට යමක් ඉගෙන නොගත්තොත් දැන නොගත්තොත් නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ. නිවන් දැකලා වැඩි
පහත වැඩේ නාගෙන හැමදාම බනා හරියක මොකද්ද කිය හොය හොයන ඉන්න වෙයි. ඒ නිසා මොකටද මේ කාරණාව සීකර ගන්න. ඔන්න ඔය සිද්ධියටයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ ලෝකයේ ඇති වෙච්ච හැටි දකින්න කෙනා ලෝකේ නැහැ කියන්නේ නැහැ කියලා. ඒක වෙන හැටි මම පෙන්නනවා. මෙන්න මේ ටික විතර ඉඳලා මම ගැඹුරුයි කියන්නේ. මෙන්න මේ ටිකයි අද ඔබගේ ලෝකයට අයිති නැති ඔබගේ ටැංකියට මම කියපු ටැංකිය ඇතුළට අයිති නැති ටිකක්. ඒ හින්දායි ඔබට ඔබ පැටලෙන්නේ. ඒ හින්දායි ඔබට ඔබ ගැලපෙන්නේ නැත්තේ. නමුත් ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් මේ ලෝකයේ ඇත්ත වෙලා දුක් විඳින එකෙන් මිදෙන්න නම් මේ දර්ශනය ඔබ තුළ ඉපදිය යුතුමයි. ඒ කියන්නේ උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානීය රූපයකට හිත මේ රූපයකට දැසගත්තාම මේ කය හැඟීම් දැනෙන්න බව ඇති වුණාම ඒ නිසා මේ ආයතන ටික ඇති වුණාම ඊට බාහිර වස්තු ගැටෙන බව ඇති වුණාම පේනවා අපිට. ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. මෙන්න මේ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙනකම තුල මුලින්ම තිබුණේ සත්ත්ව පුද්ගල ආත්ම නොවන ධර්මතාවයක්, ශුන්‍යතාවයක්, හිස්තිඩමක්. එතන තිබුණේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික. පරමාර්ථ වශයෙන් එතන තිබුණා චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික. ඒ රූපවල තිබුණේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතරමාදට මට විස්තර කරන්න වෙලා අදී ඔයගොල්ලෝ try නැත්නම් අද හිතාගෙන ඉති එකකින් එක විස්තර කරනවා කියන්නේ. මාර්ගදර්ශනයක් නැති නමුත් උදේට තේරුම් ගන්න මෙන්න මේක පස්සේ මේකට ඕනේ පුරවලම ඊගවතට දේශනා කරා. නමුත් අද මේ ටික තේරුම් ගන්න මේ ස්පර්ශ ආයතන 6 උප්පත්ති වශයෙන් ගෙනෙනකොට ශුන්‍යයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර පෙනෙන ඇහෙනකමක් තිබුණා. ඒ පෙනෙන්නේ මට ඇහෙන්නේ මට කියලා ඒක උරුම කරගන්න මේ මම කියන ගතිය තිබුණේ නැහැ. මේ පැත්තේ Taman හිටියෙත් නැහැ. පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. උදාහරණයක් ගත්තොත් රූප වාහිනී තිරයක පෙනෙන රූප පැත්තට හොඳට හිත තබන්න. රූප වාහිනී තිරයක පෙනෙන රූප ඇතුළේ සත්‍ය පුද්ගලෙ ඉන්නවද? නැහැ. එබ්බතු රූපමයි ඇස් ඉදිරියට ආවේ. ඇහෙන ශබ්ද තුල හොඳ ශබ්ද, නරක ශබ්ද, බණින ශබ්ද, ප්‍රශංසා කරන ශබ්ද තිබුණේ නැහැ. මම මේ වචන ටික මේ කතා කරන වචන ටික ඔයගොල්ලන්ට තේරෙනවා. නමුත් මේ විදිහට කතා කරන ওই විදිහටම කන් තියෙන කන් ඇහෙන නමුත් අන්‍ය ජාතික කෙනෙක් ජර්මන් හරි පාස්තර ජාතික කෙනෙක් මත හිතුවේ මම කෙනෙක් තේරෙයි. ඉතින් කියන දේ ඇහෙනවා නම් යාට තේරෙන්න ඕගොල්ලන්ට තේරෙන්න. ශබ්දයක සැබෑ ස්වභාවය ඒකයි. හොඳවත් නැති නරකක් නැති නින්දාවක් නැති ප්‍රශංසාවක් නැති ශබ්දයක් තමයි ඔබේ කනට. ඒ විදිහට ශබ්ද තිබුණේ ආයතන 6ෙම තියෙන්නේ එහෙම මට්ටම. ඒ බඳු ආයතන ටිකට ඇහැට රූපයක් එනකොට තේිනවා. ඔබ කලේ එක චූටි වරදක් විතරයි. කීවේ කලයක් දෝල ගොම බිඳුවක් විතරයි දාන්නේ. ගොඩක් ඕනේ බිඳුවයි. ඔක්කොම කැටි ගහනවා. ඒ වගේ මේ ආකෙනෙන දෙයට චූටි සිත් මාත්‍රයක් විතර උපදින්න ඕනේ. මේ ආරම්භ හොඳයි කියන්නේ ප්‍රඥා හොඳයි කියන ප්‍රඥාප්තියවත් එපා. කියන්නේ මේ ආරම්භනේ සතුට වෙන කම විතරක් සතුට වෙන කමකින් මේ ආරම්භනට හිතනවන්නේ. දෙනෙන දේ ඔබ කැමැත්තෙන් ඒ දිහා බලපු කමයි දෙකම එකතු කරලා ඒ රූපය හරි හොඳයි කියලා ඒ රූපය ඔබට කැමති විදිහේ දෙයක් හැටියට තේරෙයි. කැමති කෙනෙක් හැටියට තේරෙයි. මේ පෙනෙන දෙයට අකමැති කම
තියෙන සිටේ ගතිය විතරක් නමන්නේ. පෙනෙන දේ අකමැති දේ දෙකම එකට එකතු කරලා ඔබට දැනෙන්නේ තමන් කැමති නැති රූපයක් හැටියට. ඒ වගේම මේ පෙනෙන රූපෙට සිතුවිලි මාත්‍රයක් විතරක් හිතන්න. මේ මගේ දරුවා හොඳයි නේද කියලා. පෙනෙන දේ හිතපු දේ එකතු වෙලා මේ රූප දරුවා කියලා හිතේ. මේකේ කතාව එච්චරයි. පෙනෙන ටික තිබුණේ ස්කන්ධ ටික සත්පුද්ගල නොවන. තමන් තුලින් එකතු වුණා පෙනෙන දෙයට ඇහෙන දෙයට තණ්හා උපාදාන කියන gati දෙක විතරයි. උපාදානය කියනකොට මේ පෙනෙන දේ සත්‍යයේ පුද්ගලික ආත්ම හැටියට ගන්න එකට කියන සත්පුද්ගල භාවන ගන්න එකට කියන අත්වාද උපාදාන. මේ පෙනෙන පැත්තට පෙනෙන තැනක අන්තර්ගතය දන්නේ තියෙන දේ දන්නේ නොදන්න හින්දා සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියන හැඟීමෙන් බැලුවේ අත්වාද උපාදානයි. උපාදානය තමන් ගාව තියෙන්නේ. එතකොට දැන් පෙනෙන දෙයට මේ වගේ gati ටිකක් එකතු කළ පමණකින් ඔබ තුල කාම භූමිය කර්ම භවය සකස් වෙනවා. දැන් ඔබට පෙනෙන්නේ මේ ආයතන ටික පැත්තේ මිනිස්සුයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා වස්තු තියෙනවා කියලා. එහෙම පෙනෙන්නේ ඔබටයි. මට කියන්න තියෙන දේ ඔබෙන් අහුවොත් ලෝකෙ කියන්නේ මොකක්ද කියලා මේ මගේ අම්මා තාත්තා දුව පුතා නංගිලා මල්ලා දුවල් කියන මේ අය එක්ක ඉන්න එකයි මේ ලෝකෙ කියන්නේ. ඒක වැරදි නෑ. ඒ ඔබ පවසන්නේ ඔබේ අත්දැකීම. ඔබටයි ওই විදිහට ලෝකෙ පෙනෙන්නේ. හැබැයි ওই විදිහට මේ වස්තු ආරම්භය සත්‍යය ඉන්න පුද්ගලයෝ ඉන්න වටිනා කමට තියනවා කියලා අද ඔබට පෙනෙනකම උපත් වශයෙන් ඔබ අරගෙන ආවේ නැහැ. ඔබ අරගෙන ආවේ පෙනෙන ඇහෙන ආයතන ටික. වර්තමාන කෙලෙස් ටිකක් එකතු කරලායි වර්තමාන දිට්ඨියක් එකතු කරලායි සිතෙන් ඔබට මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ප්‍රතිසන්දි වශයෙන් අරගෙන ආපු පිරිසිදු ශුන්‍යත ඔය ස්කන්ධ ටිකට කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ආයතන ටිකේ සැබෑ ස්වභාවය හඳුන්වන නම් තුනක් තමයි මොකද්ද? අනිමිත්තයි. රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ගන්න කිසිදු නිමිත්තක්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක හැටියට ගන්න කිසිදු නිමිත්තක්. දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්යෝ, තිරසංගත සත්වයට ගන්න කිසිදු නිමිත්තක් නැහැ. ඒක අනිමිත්තයි. ඒ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල භාවයුක්ත කිසිවක් නොතිබුණු සත්‍යඥතයි. ඒ ආයතන හයේ ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් නොතිබුණු නිසා අපනේතයි. අනිමිත්ත ශුන්‍යත අපනේත කියන ලක්ෂණ තුනක් සමාන්විත ස්කන්ධ ටිකක් තමයි ප්‍රතිසන්ද වශයෙන් පැමිණෙන්නේ. ඒ ටිකට ඔබ ටික වැඩෙන්න මේ ආයතන ටික ලොකු වෙන්න ඒව දිහා ඔබ බැලුවේ. පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා, මිනිස්සුයෝ ඉන්නවා කියන අදහසෙන් ඔබ බැලුවේ. එහෙම ඔබ ඒ පෙනෙන හැන දෙයට ඔබ ඔය විදිහට බලපු නිසා ඔබ තුල මෙහිමක් පිහිටියා පෙනෙන හැන පැත්තේ මිනිස්සුයෝ ඉන්නවා, වටිනා කියන දේවල් තියෙනවා කියලා. වපුරපු දේ අපිට කපන්න වෙන්නේ. අපිම ඇති කරපු කාරණයටයි අපිට විඳින්න වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ ලෝකෙ පෙනෙන්නේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා. මේ කය මම කියලා. හොඳට දකින්න මෙහෙම පෙනෙන කම ඇති වෙලා තියෙන්නේ ඔබට. ඒකයි ලෝකෙ ඇති වෙන හැටි දකින්න කෙනා ලෝකෙ නැහැ කියන්නේ. පෙනෙන ඇහෙන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තබා ගත්තාම කර්ම භවය හැදෙනවා. එදාට මේ රූපේ තමන් වෙලා මේ රූපේ සත්‍ය පුද්ගලයෝ වෙලා වටිනා කියන කමට යාට පෙනෙන කම නිර්මාණය වෙනවා කියලා දකින හින්දා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ. එතකොට මෙතනින් පෙන්නුවේ
මේ රූපය මට නම් පෙනෙන්නේ සත්‍යය කියලා. මම සුදුසුද මේ සත්‍ය කොහෙන්ද එන්නේ? මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහනකොටම තියෙනවා මේ රූපේ සත්‍යය කියලා පෙනෙන හැටි හැදුන ක්‍රමේ මම දන්නේ නැහැ කියන එක. මේ රූපේ මට සත්‍යය කියලා පෙනෙනවා නම් පෙනෙනකොට මේ රූපේ සත්‍යයක් හැටියට පෙනෙනකම ඇති වුණේ කොහොමද කියන එක මම නොදන්නකොට මට හිතෙන්නේ ඇත්තටම සත්‍යයක් ඉන්නවා ඉන්න හින්දානේ මට සත්‍යයක් ඉන්නවා කියලා පේන්නේ කියලා. එතකොටම සක්කාය දිට්ඨිය කියනවා. සක්කාය දිට්ඨිය කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක. සත්‍ය පුද්ගලයා ඇති වෙච්ච හැටි දන්නේ නැහැ. එතකොටම සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙන්නේ. සක්කාය දිට්ඨිය ඇති වෙච්ච ගමම විචිකිච්ඡාව නැති කරන්න බෑ. එහෙනම් මේ ඉන්න සත්‍ය කොහේ ඉඳද? කොහොම ඉඳද? මොකෙක් වෙන්නද? මොකෙක් කියලා මොකෙක් වෙන්නද? මොන කර්මයක් කළා මෙතෙන්ට එන්නද දන්නේ. දැන් මේ ඉන්න කෙනා කොහාට යයිද කොහොම යයිද මොකෙක් වෙයිද කියලා පුප්පන්තේ කංකති අපරන්තේ කංකති පුප්පන්ත අපරන්තේ කංකති කියන එකට එනවා. එන්නේ මොකක් නිසාද? මෙතන දැන් මට සත්‍යය පෙනෙනවනේ. පෙනෙන සත්‍යය ගැන මම හිතන්නේ. යම් වෙලාවක දැක්කොත් මටයි මේ රූපේ සත්‍යයක් වගේ පෙනෙන්නේ නම් එහෙම පෙනෙන්න හේතු ටිකක් මම දැක්කොත් ඇහැට පෙනුනේ රූපයක් තියෙනවා මේ රූපෙ මෙන්න මෙහෙම නැත්තම් වේදනාවක් තියෙනවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසිකය සංඥාවක් තියෙනවා ස්පර්ශපත්තෙන් හටගත්ත සිතුවිලි මාත්‍රය චේතනාවක් තියෙනවා ස්පර්ශපත්තෙන් හටගත්ත සිතුවිලි මාත්‍රය විඥානයක් තියෙනවා නාම රූපයෙන් හටගත්ත දැනගැනීම මාත්‍රය එක්බඳු හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකට මම පුද්ගලයෙක් කියලා බලපුකම නිසා මට පුද්ගලයෙක් කියලා පේනවා. මම වපුරපු දෙයක් මට පේනවා. මේ ස්කන්ධ ටිකට මේ වැරද්ද හිත නමපු ගම නිසා මේ කෙලෙස් නිසා මට දැන් එහෙම පේනවා. කියලා දැක්කොත් මම කිසි වෙලාවක පුප්පන් පෙරපස දුවනවද? මට එහෙම පෙනෙන්න හේතු ටිකක් මගේ මේ වැරද්දයි කියලා මම දැක්කොත් ලෝකයේ පෙනෙනවා සත්‍ය පුදුල කියලා පෙනෙනවා නෑ කිව්වේ නෑ පෙනෙනවා හරි හැබැයි මේ පෙනුනකම ඇති වෙන්නේ මෙහෙමයි කියලා මම දන්නවා මම ලෝකෙට වැසගන්නේ එහෙනම් මේ සත්‍ය කොහේ ඉන්නද කොහොම ඉන්නද කියලා දුවයිද කියන්නේ එහෙම කෙනෙක් දුවනවා නම් ඒ කාන්තේ යා මේ ලෝකයට ඇති වෙච්ච එක දන්නේ නැහැ කියන එකමයි කියන්නේ මම කියන එක තේරෙනවා මේක ගොඩක් ගැඹුරුයි හැබැයි තරම් වගේ වටිනවා නිවන් දකින සසර දුක පිවා ගන්න ඕන කෙනෙකුට මේ දර්ශනය හරහා මේ දුකෙන් මිදෙන්නේ නැහැ කවුරුවත්. මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය මිදෙන්නේ නැහැ කවුරුවත්. ඊට පස්සේ එතකොට මෙයාට නුවණ එනවා මේ පිනෙන අරමුණේ ඇත්ත ඇති බලනවා. හැබැයි පුද්ගල භාවයට මම හිතනවා නැහැ. එහෙම වුණොත් මේ රූපේ පුද්ගලික සත්‍යයක් කියලා පෙනෙන කම නැති වෙනව නේද කියලා දකින හින්දා සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා තියනවා කියලා කියන්නේ. ඇහැට පෙනෙන දේ ඇත්ත ඇති බැලුවෝ පුද්ගල භාවයට නොබැලුවෝ පුද්ගල භාවයට බලපුකම ටික ගෙවෙනවා අලුතෙන් පුද්ගල භාවය නූපදිනකොට ඔකට කියනවා උපං ආශ්‍රව ගෙවෙනවා නූපං ආශ්‍රව නූපදිනවා උපන්න පුද්ගල භාවයක් තියෙනවා නම් ගෙවෙන විදිහට නූපම් පුද්ගල භාවය නූපදින විදිහට මේ රූපය ඇත්ත පෙන්නනවා ඇත්ත පෙන්නන්න තියෙන්නේ ක්‍රම දෙකකට මොකද්ද පුද්ගලයෙක් කියලා ඉපදිනා පෙනෙන කමක් තියෙනවා මේක ටික ගෙවෙන්න අලුතෙන් මේ රූපේ පුද්ගලයෙක් කියලා පෙනෙන විදිහ ඇති වෙන එක නොවෙන්න රූපය ඇත්ත පෙන්නනවා ඔකට අපේ ජීවිතේ අර්ථය ඔක පෙරෙන් කියන්නේ උපං ආශ්‍රව දෙවෙන නූපං ආශ්‍රව නූපදින විදිහට හිතන එකයි යෝනිසමනසිකාරය. ඒක මගේ ජීවිතේ වචනට ගත්තොත් පුද්ගලයෙක් හැටියට මේ රූපේ පෙනෙන කම නැති වෙන්න දිය වෙන්න මේ රූපේ පුද්ගලයෙක් හැටියට සත්‍යයක් හැටියට පෙනෙන කම අලුතෙන් දියගන්නේ නැති වෙන විදිහට. රූපේ ගැන බලන්න මම ගත්තොත් ටික අලුතෙන් පුද්ගල භාවය නූපදින නිසා තියෙන ටික ගෙවිලා යන නිසා ගෙවෙනවා කියන්නේ ක්ෂය වෙනවා. ඔකට කියනවා එකපාරට නැති වෙන්නේ.
ක්ෂය වෙනවා කියලා කියන්නේ. ක්ෂය රෝගී කියලා කියන්නේ එකපාරට නැති වෙන. මේ පෙනාම මේවා ටික ටික කියන්නේ. කහ කැලලක් අපි පුරච්චි කරනකොට, හඳු කැලලක් පුරච්චි කරනකොට ක්ෂය වෙනවා. ටික ටික කියන්නේ එකපාරට නැති වෙන. ඒ වගේ පුද්ගලෙ කියලා පිට කමක් තියෙන එකපාරට නැති වෙන්නේ. මෙතන ඉඳලා ඒ උලක් අයින්ට ගිහිල්ලා වතුර ජබොක් කාලා පයින්නවා වගේ ඔගොල්ලෝ හිතාගෙන අපි මෙහෙම යන කරගෙන නිවනට බක්කාල පණි වැටේ කියලා. එහෙම නැහැ. අනුක්‍රමයෙන් දුක ගෙවා ගන්න ඕන. මේ සමුදේ ගෙවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් ජරා මරණ දුක සත්පුද්ගල භාවයට පෙනෙනවා. මේ පුද්ගලයා ඉන්නේ පුද්ගලයා කැමති නම් පුද්ගලයා නැති දවසට කැමති නැති වීම දුක එනවා. මේ පුද්ගලයාට අකමැති නම් ඒ අකමැති පුද්ගලයා මට පේන්න ඇහෙන්න ඉන්න තාක් මට කරදරයි. එතකොට මේ පුද්ගලයා කියන්නේ ටික හිම නැති වුණොත් මට කැමැත්ත අකමැති කියන දෙකම අතහැරෙනවා. එතකොට මේ පුද්ගලයා කියන ටික දන්නවා ඇති උනේ පෙනෙන දෙයට නූපම් පුද්ගල භාවය ඇති වෙන විදිහට උපම් පුද්ගල භාවය වැඩි වෙන විදිහට හිතපු හින්දා මට පුද්ගල භාවයට පෙනෙන්නේ. ඒ හින්දායි මේ රූපයට යම්ම දෙයක් වුණොත් මට පුද්ගලික ගුණා කියලා හිතෙන්නේ. මම හැමදාම රූපෙ දිහා බැලුවේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපෙටිය. ඇස් ඉදිරියට දෙනකොට නූපන් සංයෝජන ඇති වෙන විදිහට නූපන් දරුවා කියන අදහස ඇති වෙන විදිහට උපන්න දරුවා කියන අදහස වැඩි වෙන විදිහටයි මම ඒ දිහා හැමදාම බැලුවේ. බලන්න මට මේ දරුවමයි කියන පිළිම තහවුරු වුණා. ඒ මං හදාගත්ත කර්මයට මං වපුරු විදිහට විපාක. හෙට දවසේ රූපේ විපරිණාම වෙනකොට මගේ දරුවා ලෙඩ වෙලානේ, මගේ දරුවට මෙහෙම රෝගයක් ඇතිලානේ, අනේ මගේ දරුවා ආකාරයෙන් මැරුණානේ කියලා ඔබට අඬන්න බෑ. අඬනම් වල ඇති උත්තර. යම් වෙලාවක දරුවගේ ඉපදීම දුක කියලා ඔබ දන්නවද? ජාතිපච්චය ජරා මරණ දුක. ඒ දරුවව උපදවා ගන්න මම මේ පිළිමේ ස්කන්ධ ටික ඇත්ත නොදැන නූපන් දරුව උපදින විදිහට උපන්න දරුව තහවුරු වෙන විදිහට හිතන නිසා දරුවෙක් ඉන්නවා කියන අදහස උපදින නිසා ඔබ ඒකේ දෝෂේ තේරුම් අරගෙන අනිත් පැත්තට හැදුවොත් එතකොට ඔය විදිහට නූපන් දරුවා කියන සංඥාව උපදින උපන් දරුවා කියන සංඥාව වැඩි දියුණු වෙන විදිහට ඒ රූපය දිහා බලනවා. ඒ ඇහෙන සද්දේ දරුවගේ සද්ද කියලා ඇසුරු කරනවා. ඔබට ආයතන හයින්ම දැනෙන දරුවා ඉන්නවා වගේ කියලා තේරෙන නිසා මේ විදිහට බැලුවොත් මෙහෙම පැවැත්මක් හැදෙන නිසා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ, දරුවා නැහැ කියන්නේ. ඔබ ඔය විදිහට කටයුතු කළොත් ඔබට ඔහම හම්බ වෙනවම කොහොම සැප දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ ඒ රූපය දිහා නූපන් දරුවා උපදින උපන්න දරුවා කියන සංඥාව ගෙවෙන විදිහට රූපය ඇත්ත ටික ටික වෙන්න හිටියොත් ඔබට මේ දරුවා කියන අදහස ටික ටික ගෙවේ. මේ රූපේ දරුවනේ කියන ක්‍රම උපන්න ගතිය තියෙන ගතිය ටික ටික ගෙවේ. නූපන්න ගතිය නූපදින උපන්න ගතිය ටික ටික ගෙවෙනකොට ඔබට රූපය ඇත්ත මෙහෙම පෙනේ. මේ ආශ්‍රමෙ මෙහෙන් දුරුයි. ඔබ නිදිලා ඔබට නිරුද්ධ වෙලා දුකෙන් දරුවා ඉපදිලා නැති නිසා දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා විදින දුක් ටික විඳින්නේ වෙන්නේ. ඒ කතාවමයි මේ රූපය සතර මහා ධාතු මේ රූපය දිහා ඔබ බැලුවේ නූපන් සංයෝජන උපදින සංයෝජන වැඩෙන විදියට නූපන් මම කියන හැඟීම නැවත ඉපදලා තහවුරු වෙන විදියට මේ කය මම කියන ගතිය උපන්න ගතිය නැවත වැඩෙන විදිහට නම් ඔබට හැමදාම මේ කය මම වෙයි. ඒ මම වුණාම මේ කයට වෙන සීතත් ඔබට මම විදිහට වෙන්න වෙයි. උස්නෙත් මම විදිහට වෙන්න වෙයි. බඩගින්න පිපාසයත් වෙන්න වෙයි. නිന്ദා පහස අනුන් බඳුන් තාට ඔක්කොම මට වෙන්න වෙයි. මේ මම නිසා. මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික ඇති වෙන විදිහකට බැලුවොත් මේ කය මම කියන හැඟීම ඇති වෙලා දුක එනවා කියලා දකින්න කෙනා මම කියලා කෙනෙක් නෑ කියන්නේ.
ඒ වගේම මේ කය කෙරෙහි උපන්න මම කියන ගතිය නූපදින විදිහට නූපන්න මම කියන ගතිය නූපදින විදිහට දැන් මම කියලා පෙනෙනකමක් තියෙනවා ඒක ටික ටික ගෙවෙන විදිහට කය ඇත්ත විතරම පෙන්වන්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නම් කෙනෙක් නූපන්නාස්වදර නූපදින උපන්නාස්වදර ගෙවෙන විදිහට බලනවා නම් කියන එක අපේ භාෂාවේ ඇත්ත මම වගේ මේ කය නැව අලුතෙන් මම විදිහට පෙනෙන එක නොවෙන්න දැන් පෙනෙන කමක් තියෙනවා ඒක ගෙවෙන්න ඇත්ත පෙන්නනවා කයි කොහොම හිත එන්නකොට මේ රූපයේ ඇත්ත දකින්නවා මම කියන එක ෂේ වෙනවා ගෙවෙනවා මේ පැත්තෙන් වලුතෙන් උපදින්න තියෙන එක ගෙවෙනකොට මේ කය කිය මම කියලා පෙනුමෙන් මිදෙන්න මේ දර්ශනයෙන් මිදෙන්න විත්‍ය දෘෂ්ටියෙන් වැරදි දැක්මෙන් මිදෙන්න විපල්ලාසයෙන් මිදෙන්න විපරිත සංඥාවෙන් මිදෙන්න එදාට මේ කය කැඩවත් දුන්නොත් අනේ මම දැන් ලෙඩ වෙලා මම නාස් වෙලා මම මරලා කියලා දුක් විඳින්න වෙන්නේ ඔබ දන්නවා මේ ටිකට කෙලෙස් එකතු නොකළොත් මම නැති වෙන හැටි දන්න හින්දා කෙලෙස් එකතු කළොත් මම හැදෙන හැටි දන්න හින්දා මම කියන එක ඇත්ත වෙන්නේ ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහොම ඉඳලා මම මෙතෙන්ට එන්නද කියලා ඔබ කවදාවත් කියන්නේ මම හැදුන හැටි මේ විදිහට කළොත් මම නැති වෙන හැටි දකින්නවනම් මේ මම කියන එක ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට ඔබට මම ඇත්ත වෙනවා ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ ලෝකයේ ඇති වෙන නැති වෙන හැටි නොදන්නකොටම සක්කාය දිට්ඨිය. අවිද්‍යාව තිබුණේද සක්කාය දිට්ඨිය. මම ඇත්ත වෙලා නම් ඒ මම කොහෙන්ද ඉන්නද? මම කොහේ ඉන්නද? කොහොම ඉන්නද? මොනව කරන්නද? මොකෙක් වෙලා ඉඳලා මොකෙක් මෙතෙන් එන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ මම ඇත්තටම නැගලා කොහේ යයි දන්නේ මොකක් වෙයිද දන්නේ කොහේ ගිහිල්ලා මොන විදිහට උපදෙවි දන්නේ ඇයි මේ මම ඇත්තම වෙලා නමුත් ඔබට තේරෙයි මේ මම හේතු ප්‍රත්‍යයයි උපත් වශයෙන් මේ මම ගිනාවේ නැහැ මේ මම කොහාටවත් යන්නේ මේ දෙනෙන රූපෙට මම කියන හැඟීම ඇති වෙන විදිහට උපන්න හැඟීම වැඩි වෙන විදිහට හිතලා මේ මම කියන හැඟීම හදාගත්තේ කියලා දන්නවනම් මරණ ඉස්සෙල්ලා ගෙනාවු මරණයෙන් පස්සේ යන මම දකින්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙම අන්තිමට දුවන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මම කියන දුකෙන් නිදහස් වෙන දර්ශනය. ඒ වගේම මේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට නූපන්න සත්පුද්ගල හැඟීම උපදින උපම හැඟීම වැඩි වෙන විදිහට හිතලා යොමු හදාගත්තේ කියලා ඔබවම දන්නවනේ ලෝකෙම වවාගත්ත නිර්වාණ කරුවා මම අවිද්‍යාව මම කියන්නේ නිර්වාණ කරුවා මේකේ අවිද්‍යාව නිර්මාණ කරුවා තණ්හාව අවිද්‍යාව තණ්හා කියන මේ හේතු දෙක මේ ලෝක නිර්මාණ කරුවා කියලා ඔයගොල්ලෝ දන්නවා නම් මේ අවිද්‍යාව තණ්හා කියන හේතු දෙක නැති වුණොත් මේ නිර්මාණ කරුවා නැති වෙනවා කියලා තමන්ට මේ පෙන්න දර්ශන නැති වෙන කියලා දන්නවා තවදාත් පූර්වාන්තය අතරන්තයක් දුවන්නේ නැහැ සත්‍ය කොහෙන්ද ලේද කොහට යයිද කියලා හොඳට මතක තබා ගන්න ඔබට මේ ජීවිතයේ ඇත්තම වෙලා මමම වෙලා ඒ ජීවිතේ දුක් වෙලා නිවන් දකින්න නම් උත්සාහවත් වෙන්නේ. ඒකටයි ඊළඟට කරාස කියන්නේ. සිල්වුත් සමාදන් වෙන්න වෙලා තියෙන ඔබට නිවන් දකින්න සඳහා සිල්වත් වෙන්න වෙලා තියෙන්නේ. කියන එක තේරුම් ගන්න. දැන් ඔබ ඉන්නවා. ඔබ ඇති වෙච්ච හැටි, ඔබ නැති වෙන හැටි දන්නේ නැතිකම හින්දා ඔබට ඔබ ඇත්ත වෙලා. ඔබ දැන් ඔබේ ජීවිතේ දුක් සහිතයි කියලා පේනවා. දැන් ඔබේ ජීවිතයේ දුකෙන් මුදවන්න ඔබ ක්‍රමපාලය මොකද? දිට්ඨිසංගතය ඔබේ වෘතේ. නමුත් යම් වෙලාවකදී ඔබට තේරෙනවා මොකක්ද? මේ ජීවිතයේ මේ විදිහට වෙනකම් හැදෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා. ඔබ ඒ ඇතිවෙච්ච ක්‍රමයේ වළක්වන්න උත්සාහවත් වෙනවා මිසක ඒ මම දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න වීර්යය කරන්නේ මේ දර්ශනය නොදන්න හැම කෙනෙක්ම මම ඇත්ත වෙලා සත්‍ය පුදුලේ ඇත්ත වෙලා හැබැයි ඇත්ත වෙච්ච ජීවිතය දුකයි දුකෙන් නිදහස් වෙන්න වීර්යය කරනවා මම කියන්නේ ගොඩාක් ගැඹුරුයි මම දන්නේ කාටද තේරෙන්නේ කාටද නැත්තේ කියලා මට පුළුවන් ජාතක කතාවක් කියන්න
ගුරුවරයෙක් ළමයෙකුට ගණන් බෑ කියලා කියනකොට හරියම පොතේ අපර ගණන් බෑ නේද චිත්‍ර කියලා දුන්නොත් මේ ළමයා ගණන් අදීත බවද ගණන් හදයි ගගාරි වෙනබනහරි සැලකලා හරි හොඳින් කියලා හරි මොන විදියට හරි වැරදි නෑ ගණන් හදන්නමයි ඕනේ ගණන් හදන්න ඕනේ කියලා නැවත දුන්නොත් අන්තිම දවසේදී අවුරුදු 50 60ක් වෙලා හරි මේ ගණන් හදාගන්න ඒ ශේත්‍රයම අයියා ගැටෙන නිසා අනේ මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ කියලා මම සරල දෙයක් කියන්නේ. හරිද? මට එහෙම දෙයක් නැහැ. මම දාන්නේ ඇත්ත. මට ඕනේ මේ අතරින් 100ක් ඉන්නවනම් මම දන්නේ 100ම දන්නේ. කීයකවත් දකින්නේ නැහැ කියන එක මම දන්නවා. මට එක්කෙනෙක් දැක්ක 30 ඇති මට. ඉතින් මම කියන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න උත්සාහවත් මේ තුල නිදානයක් ඔබේ වටිනා පාඩියක් නම් කියනවා. පෞද්ගලික අදහසක් නෙමෙයි මම කියන්නේ ඕගොල්ලන්ගේ කතා සාත්‍රයක් නේ කියන්නේ. සාත්‍රයක් හරියට කිව්වද නැද්ද කියන එක බලන්න තියෙන්නේ මොකක්ද කියලා මම කියලා තියෙනවානේ. මොකක්ද කියන්නේ? සාත්‍රයක් බලන්න ගියාම ඒ සාත්‍රකාරය හරියට සාත්‍රය කිව්වද නැද්ද කියන එකට තියෙන සාක්ෂිය මොකක්ද? සාත්‍රකාරයෙක් දෙයක් කිව්වොත් හරියට කියවනවා වෙනවද? සාත්‍රය බලන්න ගියාම ඒ සාත්‍රකාරය මම බලන්න කියනවා ගැනම කිව්වොත් ඔබේ ගෙදර කාපර මෙච්චරක් තියනවා නේද? Tamanට පේන ඇත්තද? ඔව්. ඊටව ගහක් තියනවා නේද? ඒ දිහා දෙකක් තියනවා නේද කියලා කියන දේ Taman තුල පේනකොට කියනවද නැත්ද හරියට කිව්වද නැද්ද කියලා? හරියට කිව්වා කියන දේ Taman තුල පේන්නේ නැත්තම් හරියට සාත්‍රය කියවන්නේ. ඒ හින්දා මේ කියන්නේ ඔබට ආදේශ කරලා බලන්න. මේ කියන දේ ඔබට ආදේශ කරලා බලන්න. ඔබට ඒක පිරුම් නැත්තම් සුවකහතෝ භගවත ධම්මෝ කියන්න එපා. මනාවට කියලා තියෙනවා කියලා ගන්න එපා. සාත්‍රය වැරදි ඔබට. ඔබට කියන වචනේ ආදේශ කරන හොඳට තේරෙනවා. සුවකහතෝ භගවත ධම්මෝ කියන්නේ කියන බණ තේරෙනවා. තේරුම් නැහැ කියලා සාත්‍රය වැරදි කියලා අදහන්න එපා. අපෝ සහවත් වෙන්න. ඒ වගේ මෙතනදී මේ අපමාත්‍රලේ ලංකාවට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට එංගලන්තයට කියන ප්‍රශ්නේ මේ විතර තියෙන්නේ. ජාති ජරා මරණ වලට මේවා මේ අවුරුදු 50 60ක ජීවිතේ ප්‍රශ්න නෙමෙයි. මට හම්බෙලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වන්න. එයාගේ අන්තිම කාලේ තමන්ට හැන්දාල්ලගෙන බස්ති කණ්ඩ ලැබුණන මට්ටමකටපත් වෙච්ච. තමන්ගේ අතේ ස්නායු දිහා බලලා ආඩිවලට නැති බලා ගන්න බැරි පස්සෙපත් වෙච්ච විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වන විශේෂඥ වෛද්‍යවරුන්ට අහබලා තියෙනවා. ඒ නිසා අද අපි ගාව තියෙන දැනුම උගත්කමේ පටිඝාවක් දකිමින් මේ දුර්ලභ ශාසනයෙන් යමක් වැඩ ගත යුතුයි කියන සත්පුරුෂ අදහසේ පිළිතලා මේකෙන් වැඩ ගන්න උත්සාහවත් වෙන්න කියන එකට මතක් කරනවා. මේ කියන දේ නොතේරුණොත් අතාරිනවා. නොතේරෙන දේ තේරුම් ගන්න ආරම්භ වෙච්ච දවසයි කියන දැනින් අපි මේ මුතු පටන් ගන්න කියලා හැමදෙනාටම නිශ්චිතින් මතක් කරනවා. අපේ සතර ගමන ගුණාන්තිකයි. මේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතේ සත්‍යයේ තියෙන වටපිටාව වර්ධව ගන්න එපා. මම මේ කතා කළ ටික හොඳ නුවණකින් බැලුවොත් ඕගොල්ලෝ සාධාරණ මනසකින් වැටෙයි. අවංකව හාමුදුරුවෝ පෞද්ගලික අදහස් මාත්‍රයක් කියලා නැහැ මේකේ. පෞද්ගලික දෘෂ්ටියකට දාන්න කිසි වචනයක් කතා කරලා නැහැ. මගේ ජීවිතය ගැන නේ හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියන එක ඔබට නුවණින් ගවේෂණය කළොත් තේරෙයි. නොතේරෙනවා නම් හෙට දවසේදී අද දවසේදී නොතේරිච්ච දේ හෙට දවසේදී තේරෙන්නත් තේරුණු කෙනාට වඩා තේරෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් මේක මොකද අද දවසේදී විශේෂයෙන්ම මම පෞද්ගලිකව ප්‍රශංසා කරනවා. මම දන්නවා මේකට මේ ඔක්කොම ආශ්‍රයක්ෂ කරගත්ත අය නෙමෙයි. ගෙවල් වල කටයුතු කරලා වැඩ කටයුතු නැතුව නෙමෙයි. දහසකුත් දේවල් තිබුණා.
වනපතේ බලාපොරොත්තු වෙන බොහෝ වෙලාවක් හිතේකට පෞද්ගලිකවම ස්තුතිවන්ත වෙලා. ඉතින් ඒ නිසායි මම ගැනවත් හිතන්නතු අවංකව මේක උත්සාහවත් මම ගොඩක් විස්තර කරනවා කාලෙකට වැඩි සමයක කලේ නෑ. ඉතින් මේකම ඔබට දෙකම පාරමිතාවක් වේ. මේ කැපකිරීමම ඔබට හිත දවසේදී සසර ගමන අවසන් කරගන්න මාර්ග උපකරණයක් වෙයි කියන එක සත්‍යදාසිව මතක් කරනවා. හැම දවසකම කුසලයට වඩා බොහෝ විට අද දවසේදී මේ කුසලයේ කුසලතරයක් වේ. කුසලයට කර වැඩි කුසලයක් වෙයි කියන එක මතක් කරගන්න. හොඳයි එහෙනම් සාධනාන්තිය පොත්තන්න